recording එක. තුන්වෙනි ප්‍රශ්නය බලන්න පේපර් එකේ. එකේ සිට 6 අකේදු සමබර ධාතු කැටයක නියදි අවකාශය. මේ නියදි අවකාශයට කියන්නේ ළමයි S කියලා. ඔන්න දැම්ම S සමානයි. ලැබෙන්න පුළුවන් සිද්ධි ටික ධාතු කැටයක් උඩ දැම්මහම මෙන්න මේ ටික ලැබෙන්න පුළුවන්. ඕන්න ටික ලිව්වනම් හරි. 1 2 3 4 5 6. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. එහි පහේ ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව. පහේ ගුණාකාරය එකයි තියෙන ළමයි. සම්භාවිතාව ලියනකොට නියදි අවකාශයේ සිද්ධි ගාන යටට ලියන්න 1 2 3 4 5 6යි. අපිට බලාපොරොත්තු වෙන්නේ පහේ ගුණාකාර එකයි තියෙන්නේ සම්භාවිතාව 6න් එකයි. තුන්වෙනි ප්‍රශ්නය. ඒ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. මෙන්න මේ ප්‍රථමක ළමයි. 2 ප්‍රථමකයක්, 3 ප්‍රථමකයක්, 5 ප්‍රථමකයක්. සම්පූර්ණ සිද්ධි ගාන 6යි, ප්‍රථමක 3යි, 6න් 3යි. සරල කරොත් 2න් 1යි. ඊළඟට මේකේ B කොටස. ඒක හරි ලේසි ප්‍රශ්නයක් ළමයි. ඉහත කුලකේ වෙන් රූප සටහන තුල මේ දත්ත ටික දාන්න තියෙන්නේ. බලමු. මෙහෙම තියෙන්නේ. මේක A, මේක B, 4යි 8යි දාන්න මෙතෙන්ට. සර්වත්‍ර කුලකයේ තියෙන අවයව ටික ළමයි හරියට බලන්න. ඒ කුලකයේ තියෙන අවයව බලන්න. ඒ කුලකයේ තියෙනවා 4යි 8යි 12යි. ඔන්න මදි පාඩුව දැම්මා. B කුලකයේ තියෙනවා 4 තියෙනවා 6 තියෙනවා 8 තියෙනවා 10 තියෙනවා. සර්වත්‍ර කුලකේ තියෙනවා 4 6 8 9 ඉන්නවා. ඒක එළියට දාන්න. 10 ඉන්නවා 12 ඉන්නවා 15 ඉන්නවා. ඒක මෙතෙන්ද 15 එළියට. බලන්න කොහොමද දැම්මේ කියලා. A මේලය B, A මේලය B අවයව සහිතව. මේලය කියන්නේ ළමයි A හා B ටයි සියලු අවයව. ඕන්න ඔය ටික එන්නේ. A මේලය B. මොනවද එන්නේ? 12 එනවා, 4 එනවා, 8 එනවා, 6 එනවා, 10 එනවා. ඕන්න එන උත්තර. right. තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. ඊළඟට යමු හතරවෙනි ප්‍රශ්නෙට. දැක්කද කලින් ගාන අමාරු වුණාට මේක ලේසි ළමයි. නේ? ඒ කියන්නේ විභාගයට අපිට උත්තරයක් ලියන්නත් ප්‍රශ්න ටිකක් දීලා තියෙනවනේ නේ. ඒක නිසා සියල්ල අමාරුයි කියලා දකින්න එපා. කරගෙන යද්දී ඔයාලට ලේසි වෙනවා. ඊළඟට හතරවෙනි එක. රූපේ දැක්වෙන්නේ දිග ඒකක 100ක් හා පළල ඒකක 50ක් වන ABCD සුජු කෝණාශ්‍ර ක්‍රීඩා පිටියකි. අපි රූපය අඳගමු. මේක ඒකක 100යි. මේ පැත්ත ඒකක 50යි ළමයි. එහි පළල පැතිවල මධ්‍ය ලක්ෂය කේන්ද්‍රය ලෙස ඇති අරය 14ක් වන අර්ධවෘත දෙකකි. එහෙනම් ළමයි මතක තියාගන්න මේකේ අරය 14යි. මෙතන ඉඳන් මෙතෙන්ට අරය 14යි. ඒකක 14යි. ඒව තමයි දීලා තියෙන්නේ. අරය 14යි. ඕන්නක 14යි. ඊළඟට කියන මේ 50 සම්පූර්ණ උස ළමයි. පළවෙනි ප්‍රශ්නය. අර්ධ වෘත්තාකාර කොටසක චාප දිග. මම මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසක් ටිකක් ලොකු කරලා ගන්නල්ලා බෑ ඕනම තියෙන්නේ. මේකේ අරය 14යි. චාප දිග අහන්නේ. අපි දන්නවා චාප දිග හොයන සූත්‍රය 2πr. හැබැයි මෙතන අර්ධ වෘත්තයක් නිසා එයා ගුණ කරනවා දෙකෙන් එකකින්. 2π 7න් 22යි මෙයාගේ අරය 14යි ගුණ කිරීම දෙකෙන් එක. කැපෙන ඒවා කපමු ළමයි. 7ට 1යි 14ට 2යි 2ට 1යි 2ට 1යි දෙවරක් 22 44යි. ඒකක 44යි. එහෙම දාන්න. ඒකක 44යි. ඊළඟට අර්ධ වෘත්ත කොටසක වර්ගඵලය අහනවා. බලමු. දරුවනේ වර්ගඵලය හොයන්නේ නම් πr වර්ග වලින්. වෘතයක πr වර්ග අර්ධ වෘතයක එකෙන් භාගය.
දැන් ආදේශ කරමු 5ට 7න් 22යි අරයට දාන්න ළමයි 14 ඒව දෙකක් 14 වරක් 14 r වර්ග ගුණ කිරීම දෙකෙන් එක 8ට 1යි 14ට 2යි 2ට 1යි 2ට 1යි අන්න ළමයි ඉතුරු වෙනවා 22 වරක් 14 කීයද දරුවනේ ඕගොල්ලෝ කිසි එකකට උත්තරයක් දෙන්නේ නැහැ මේකට එන්නේ වර්ග ඒකක 308යි වර්ග ඒකක 308යි හරි ඊළඟට සිසුම් අපිට කියනවා පිට්ටනියේ අර්ධවෘත්තාකාර දෙක හැර ඉතිරි කොටස් වල තනකොළ වර්ගයක් වවා ඇත. මෙන්න මේ ටිකේ තනකොළ දාලා ළමයි. ඕන්න ඔය ටිකේ තනකොළ වවලා. ඔය ටිකේ ඔන්න ඔය ටිකේ තනකොළ දාලා තියෙනවා. හරිද? තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය. ඒක ලේසි තමයි. තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය. ඔන්න බලන්න මම පරිමිතිය හොයන්න යන්නේ. අපි දන්න මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට වටේ දිග හොයාගත්තා. පරිමිතිය කියන්නේ වටේ දිගනේ මේක 44යි. එහෙනම් මේකත් 44යි. right. මේක අයින් කරමු. ඔන්න ඔය ටිකනේ අහන්නේ. ඔය ටිකේ තමයි තනකොළ දාලා තියෙන්නේ. අපි දන්නවා ළමයි මෙතන ඉඳලා මෙතෙන්ටම 50යි. මේ සම්පූර්ණ දිග 50යි. මෙතන ඉඳලා මෙතෙක්ක් කීයක් වෙනවද 14යිනේ අරය එහෙනම් මේකත් 14යි මෙතෙන්ට යනවා 28ක් මෙතන ඉඳලා මෙතෙන්ට 28යි 50න් 28ක් අඩු කරනවා 50න් 28ක් අඩු කරාම ළමයි 22යි අන්නේ 22 සමාන කෑලි දෙකකට බෙදන්න එතකොට මේ කෑල්ලක් 11යි මේකත් 11යි මේක 100යි මේ පැත්තත් එහෙමයි ළමයි right දාමු මේක 11යි මෙතනත් 11යි ඔන්න ඔය ටික එකතු කරාම පරිමිතිය එනවා අදකො ළමයි කියන කීයද ආවේ 100ව 2යි 100ව 2යි 11යි 44යි 55යි 55යි 11යි 66යි මේ පැත්ත 66යි මේ පැත්ත 66යි 100ව 2යි 66වා 2යි අපි ටිකක් ලම් සටහන් එකතු කරලා ගමු මේ පැත්ත 66යි මේ පැත්ත 66යි 100යි 100යි 200යි 200යි 66යි 132යි 200යි 132යි 332යි ඒකක 332යි ඊළඟ එක සර් දත්ත මේ රූපය මේ ලකුණු කරාට කමන්නේ කමන්නේ තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය තනකොළ වවපු කොටසේ වර්ගඵලය අහන ළමයි බලමු ඒකත් ඔය ළමයි තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය හොයන්නේ ඉස්සෙල්ලම හොයන්න මේ සම්පූර්ණ රූපයේම වර්ගඵලය සුජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න මේක ලේසි ගානක් මේක අමාරු නෑ එහෙනම් ඉස්සෙල්ල හොයනවා සුජු කෝණාශ්‍රයේ වර්ගඵලය ඉස්සෙල්ල හොයනවා සුජු කෝණාශ්‍රයේ වර්ගඵලය සුජු කෝණාශ්‍රයේ දිග 100යි මෙතන ඉඳලා මෙතෙන්ට 50යි පළල 100 ගුණ කිරීම 50 100 50න් ගුණ කරොත් 5000යි ඒකක වර්ග ඒකක 5000යි අන්නේ එන 5000න් ළමයි මෙන්න මේ අර්ධ වෘතයයි
මෙන්න මේ අර්ධවෘත්තයයි වර්ගඵලයනේ හොයන්නේ ඒ දෙන්න අඩු කරලා දාන්න. අපි දන්නවා මේ එක වර්ගවෘත්තයක් 308යි. මේක කෑල්ලක් 308යි වර්ගඵලය. මේ කෑල්ලක් 308යි. 308යි 308යි 616යි. එහෙනම් 5000න් අඩු කරනවා 616ක්. එතකොට උත්තරේ ඕනෝකෙන් තමයි තනකොළ වැළුව කොටසේ වර්ගඵලය එන්නේ. කීයක් වෙනවද ළමයි? 4යි 8යි 3යි 4384යි වර්ග ඒකක 4384යි වර්ග ඒකක. කවිනි මේ පේපර් එක කළාද තියෙන්නේ? ඔව් සර්. ටිකක් කරා. ටිකක් කරානේ. හරි. කවිෂා පේපර් එක කළාද? කරා සර්. right. අපි ඊළඟ කොටසට යමු. එතකොට ඉවරයි මේ ගාන. ඊළඟට කියනවා මොකද්ද කියන්නේ? පිට්ටනියේ හරි මැද විස්කම්භය ඒකක 3ක් වන වෘතයක් ඇඳීමට අවශ්‍යව ඇත. එම වෘතය මිනුම් සහිතව දල සටහනක දක්වන්න. පිට්ටනියේ හරි මැද දාන්න ඕන ළමයි. මේකේ හරි මැද විස්කම්භය ඒකක 3ක් වෙච්ච. කොහොමද අදින්නේ? මේකේ හරි මැද හොයාගන්න ඕන ඉස්සෙල්ලම. අපි හරි මැද හොයාගන්න පුළුවන් මෙන්න මේක යා කරගන්න. මේක හරියටම 50න් මේක 25 යා කරා නම් හරි. ඔන්න හරි මැද හොයාගත්තා. හරිනේ? විස්කම්භය ඒකක 3ක් වෙච්ච වෘතයක් ඇඳීමට අවශ්‍යව ඇත. වෘතය මිනුම් සහිතව රූපේ දල වශයෙන් ඇඳ දක්වන්න. හරි මැදනේ. ඉස්සෙල්ලම හරි මැද හොයාගමු. දැන් ඊළඟට මේකේ අපි හරි මැද කේන්ද්‍රය මෙතෙන්ට අරගෙන වෘතයක් අඳිමු. දල සතහනන්නේ. ඔන්නම අදින්න. ඔක තමයි එන්නේ. හරිද? හරි මැද හොයාගෙන අදින්න ඕන නැත්තම් බෑ. සමිති කක්ෂ දෙක ඇඳාම හරි මැද එනවා. විස්කම්භය 3යි. මෙතන ඉඳලා මෙතෙන්ට 3යි. මෙතනත් 3යි. ඔය ඇඳහම ප්‍රමාණවත් තමයි. හරි මැද තමයි හොයාගන්න ඕන. හරිද? ඉවරද? right. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒකේ වෘත්තේ දිගක් ගන්න ඕනේ. මිනුම් දාන්න ඕන කියලා තියෙනනේ මිනුම් දාන්න. එතකොට ඕගොල්ලෝ දාන්න විස්කම්භය 3යි මේ පැත්තට 3යි. ඒක තමයි දාන්න මම මේ ඊට මැදිසා දැම්මේ නෑ. මේ පැත්තට 3යි මේ පැත්තට 3යි මිනුම් දැම්මම හරි. පස්වෙනි ප්‍රශ්නෙට අපි යමු. හරිද? right. ජනිදුල දෙන්නම පේපර් එක කරලාද තියෙන්නේ? දෙන්නම කරාද පේපර්? කරා. අනිත් එක්කෙනාත් කළාද? right. අයි බලමු පස්වෙනි ප්‍රශ්නය. එක්තරා පාසලක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක ABCD යන නිවාස 4ක් ලබාගත් මුළු සංඛ්‍යාව පහත වගුවේ දැක්වේ. නිවාස 4කින් ගත්ත තොරතුරු තියෙන්නේ.
දී ඇති වගුව පුරවන්න. ළමයි මේක පොඩ්ඩක් හිතලා බලලා පුරවන්න වෙන්නේ. අංශක 90කින් 720 නම් අංශක 120කින් අහන්නේ. මේ හරි 720කින් 90ක් නිරූපණය වෙනවා. අහන්නේ 120කින් නිරූපිත ගාන. ඊළඟට C වල 840කින් නිරූපිත ගාන. මේ සිස්ටම් තියෙනවා කීයක්ද? 4ක් තියෙනවා. කොහමද හොයන්නේ? වගුවේ සිස්ටම් පුරවනකොට ලකුණු 4ක් හම්බ වෙනවා. අපි ඉස්සෙල්ලම පළවෙනියටම B කොටස පුරවන්නිමු. අංශක 90කින් නිරූපිත ගාන 720යි. එහෙම තමයි දීලා තියෙන්නේ. අංශක 90ක් ඒ කියන්නේ සම්පූර්ණ භුතයකින් 4න් එකක් ගත්තොත් අංශක 90කින් 720ක් පෙන්නනවා. මොනවා පෙන්නනවා? 720යි. දැන් අපෙන් අහනවා අංශක 120කින් නිරූපිත ගාන. සමානුපාතික ක්‍රමයෙන් හදන්නත් පුළුවන්. කොහොමද කරන්නේ? අපි සමානුපාතික විදියටම හදමු. එහෙනම් 120කින් නිරූපණය වන ගාන අහන්නේ. ඒක දන්නේ නැහැ. අංශක 90කින් නිරූපිත ගාන 720 120ක ගාන අහන්නේ. ඕනනම් මේක 90ට 720 නම් එකකට හොයලා 120කට හොයන්නත් පුළුවන් ළමයි. ගැටලුවක් නැහැ. එකකට හොයලා හැදුවොත් කීයක් එවියා? 72 9න් වෙනවා 80යි නේ. එකකට 80යි 120 ගුණ කරන් තියෙන්නේ. මේ විදිහට හදමු. එතකොට වැඩේ ඉවරයි. මේක හරස් ගුණිත දාගන්න. 90 ගුණ කිරීම x සමානයි 720 මේ පැත්තට හරස් ගුණිත දාන්න 120. දෙපැත්ත 90න් බෙදුවා 90ට 90 කැපිලා x සමානයි බිඳුවට බිඳුවයි 9ට 1යි 72ට තියෙනවා 9 වරක් 8 8 වරක් 9 72යි. ඔව් මෙතෙන් 8යි. 8යි බිඳුවයි කියන්නේ 80යි. 80 12න් ගුණ කරා 12 වරක් 8 96යි. 960ක් එනවා. ඔන්න ඔබ තමයි පළවෙනි හිස්තැනට එන්නේ ළමයි. 960යි. මෙහෙමයි කරේ නැවත අහගන්නකො එක සැරයක් කියන්න. අපිට ගානේ දීලා තියෙනවා දරුවනේ 90කින් නිරූපණය වෙනවා 720ක ලකුණු ප්‍රමාණයක්. 90කට 720 නම් දැම්මට ඕන අංශක 120ක ගාන. ඒක දන්නේ නැහැ x කියලා ගත්තා. ඊළඟට කරන්නේ මේක හරහට ගුණ කරනවා. 120 720ත් එක්ක ගුණ කරනවා x ගුණ කරනවා 90ත් එක්ක. 90 ගුණ කිරීම x සමානයි 720 ගුණ කිරීම 120. දැන් දෙපැත්තම 90න් බෙදුවාම x ළඟ එනවා. හරි. ඔක ඊළඟ පාර්ට් එකට යමු අපි. ඊළඟට ළමයි කියනවා 840ක කෝණය අහන්නේ. ඒකටත් අරකම භාවිතා කරමු. අංශක 90කින් නිරූපණය කරනවා 720. හරි. දැන් අහනවා 840කින් නිරූපණය කරන කෝණය. ඒක අපි y කියලා දාමු. කෝණේ y කියලා දාමු. දැන් ඔක හරහට ගුණ කරා. මේ y මේ පැත්තට ගුණ කරන් 720 ගුණ කිරීම y සමානයි. මේක මේ පැත්තට. 90 ගුණ කිරීම 840. දැන් දෙපැත්තම 720ෙන් බෙදන්න y යුක්ත කරන්න. කැපුණා y සමානයි බිඳුවට බිඳුව කැපෙනව ළමයි. ඊළඟට 72යි 9යි කපමු. 9ට 1යි 72ට 9 වරක් 8යි. තව කැපෙන්න ඕන ළමයි. 84යි 8යි කැපෙනවද? මෙතන ඉතුරු වෙනවා 10ක්. මෙහෙම කරමු. මේකයි 8යි නැවත කපමු දෙකෙන්. 8ට 2ව 4යි 10ට 2ව 5යි. 84ට 4ව තියෙනවා ළමයි. 4ට 4 1යි 84ට 4ව තියෙනවා 21ක්. උත්තරේ එනවා 21 වරක් 5. 21ව 5ක් 105යි අංශක. අංශක 105ක් එනවා. ටිකක් සංකීර්ණයි ළමයි ගන්න. නේ?
ඊළඟට මේ අන්තිම එක හොයන්නේ කොහොමද? අන්තිම එක හොයන්න ළමයි මේ කෝණේ හොයන් ඉන්න ඕන. පළවෙනි කෝණේ 90යි. දෙවෙනි කෝණේ 120යි. තුන්වෙනි කෝණේ හෙව්ව 105යි. ওই ටික එකතු කරාම සම්පූර්ණ කෝණේ කීයක් එනවද? 120යි 90යි එකතු කරන්න ඒකට 105කුත් එකතු කරා. 9යි 2යි 11 එක එකක් ඉතුරු 3යි 315යි. 315යි. ඒ කියන්නේ 315ක් අපි අඩු කරාම 360න් 360න් 315ක් අඩු කරන්න එනවා 45ක්. එහෙනම් ඔන්න ඔය අන්තිම එකේ D වලට අදාළ කෝණේ 45යි ලබන්නේ. D වලට අදාළ කෝණේ 45යි. සර් දැන් 45 පස්වෙනි ගානද කරන්නේ සිග්නල් අවුට් වුණා සර්. පස්වෙනි ගාන කරන්නේ 5 වටපස්තාර ගාන. හරිද? දැන් එහෙනම් අන්තිම එකේ D වලට එනව ළමයි අංශක 45යි. හැබැයි ඒක හොයන්න ලේසි ළමයි මෙච්චර දඟලන්න ඕනේ නැහැ. අපි දන්නව නේද 90කින් නිරූපිත ගාන 700යි කියලා. 720යි. 90කින් නිරූපිත ගාන 720යි. එහෙනම් අපි හොයමු අංශක 45ක ගාන. 90කින් 720 නම් 45කට හොයන්න දෙකෙන් බෙදන්න. අර වගේ ලියාගෙන දඟලන්න ඕනේ 92 බෙදුනොත් 45යි. 720 දෙකෙන් බෙදන්න 360යි. එහෙනම් සිස්තරට එන්න ඕන 360. දී ඇති වගුවේ හිස්තැම්පු හේව ඔන්න ඕන. මේක ඊට වඩා සමහර විට කල්පනා කරලා බැලුවොත් කෙටි ක්‍රමයක් තියෙනවා ළමයි. කෙටි ක්‍රමයක් තියෙනවා. හරි. දැන් ඔයාලා බලලා කියන්න ඔන්න ඔය නිවාස හතරෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ කවුද? දැන් උත්තර දුන්නනේ. කාවින්දා කවුද ජයග්‍රහණය කරලා තියෙන්නේ? වගුව පිරෙව්වනම් තේරෙන ඕගොල්ලෝ. Aද Bද Cද Dද? මේ මුළු ලකුණු බලන්නකෝ. පළවෙනි එකේ 720යි. දෙවෙනි එකේ B වලට ලකුණු ආව ළමයි 960ක්. තුන්වෙනි එකේ 840යි. හතරවෙනි එකේ 360යි. මං හිතන්නේ 960 වැඩිම. එහෙනම් ජයග්‍රහණය ලැබූ නිවාසය ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 360යි. එහෙනම් උත්තරේ දාන්න ඕන 360යි. ඒ වටපස්තාරේ ටිකක් සංකීර්ණයි ළමයි. සංකීර්ණ වෙන්නේ මෙන්න මේව හොයන්න ඕන. මේව හොයන්න නැති වුණොත් මේක අඳින්නත් බෑ. දැන් ඔයාලට කියනවා 360යිද 960යිද? 160යිනේ සර්. මම කිව්වේ 360 කියලාද? හා. ඔව් සර්. එහෙනම් වැරදිලා. මං කියලා තියෙන්නේ වෙන එකක්. හිතේ තිබුණේ වෙන එකක්. හරි. sorry. උත්තරේ එනවා 960ක්. කමන්නේ මගේ මේ හොඳ බෝලයෝ ටිකනේ. ඔය පොඩ්ඩක් අර මේ වැරදිච්ච දෙයක් කියවුනොත් ටක් ගාලා කියනවා. හරි. මකනවල ළමයි ලියාගෙන ඉවරද? වටපස්තාරේ අඳින්න. ඔයාලෝක කව කට්ට තියලා මේ කෝණමානේ තියලා අඳින්න ඕනේ නැහැ. දල සටහනක් ඇඳ ගන්න. හරි. A වලට අංශක 90යි. B වලට 120යි. C වලට ළමයි 105යි. මේකට 45යි. මේක D. ඔන්න ඔහම එන්නේ. ඕන්නම දල සටහනක් ඇඳ නම් හරි.
හැබැයි ඉවර නෑ ළමයිනේ. තව අහනවා. මේ වටපස්ථාරය යනකොට ලකුණු 3ක් දෙනවා ළමයි. හරිනම් වැඩිපුර දෙන්න ඕන වගේ පළවෙනි එකට. මොකද හොයන්න ටිකක් අමාරුයිනේ. වටපස්ථාර නම් අදින එක අමාරු නෑ. අර දීපු දත්ත ටික දාන්න තියෙන්නේ. මල්ෂා මේ ගණන් ටික හදලා තියෙන්නේ. හරි. රුචිර මේ ගණන් ටික හැදුවද? මේක හැදුවද රුචිර? මේක හැදුවේ නෑ සර්. ඉතුරු ඒවා හැදුවා. තීක්ෂණ මේ ගණන් ටික හැදුවද? අද ළමයිතුත් අඩුයි කොහොමත් මේ පේපර් එක කරලා නෑනේ ගොඩක් අය ඒකයි. හරි. හතරවෙනි ප්‍රශ්නේ. ඩී නිවාසයේ ලකුණු 120ක් ඩී නිවාසයේ ලකුණු 120ක් අනෙක් නිවාසවලට සමසේ වැරදි ලෙස සටහන්ව තිබුණේ නම් මොකද්ද මේ කියන්නේ? එවිට ඇඳ යුතු වටපස්ථාරයේ ඩී නිවාසයට අදාළ කේන්ද්‍රික කෝණය සොයන්න. ඩී නිවාසයේ ලකුණු 120ක්. මෙන්න මේකේ ලකුණු 120ක් අනෙකුත් නිවාසවලට සමසේ වැරදි ලෙස සටහන්ව තිබුණේ නම්. ඒ කියන්නේ මෙන්න මේ ඩී නිවාසයේ ලකුණු ටිකක් ළමයි අනිත් ඒවට ගිහිල්ලා නිකන් නෙවෙයි කියලා තියෙන සමසේ ගිහිල්ලා තියෙන්නේ. ලකුණු කීයක්ද? 120ක්. එහෙනම් 120ක් සමසේ යනවා කියන්නේ එක නිවාසයකට කීයක් ගිහිල්ලාද? 1 2 3යි. 3ෙන් බෙදා. එක නිවාසයකට ලකුණු 40 ගානේ ගිහිල්ලා. එක නිවාසයකට ලකුණු 40 ගානේ ගිහිල්ලා තියෙනවා. ඔයාලා මොකුත් ලියන්න එපා දැම්මා. එන්නකෝ. දැන් අපි දැනගන්න ඕන ළමයි එක නිවාසයකට ලකුණු 40 ගානේ ගියා වගේම මෙන්න මේ වගේ කෝණ කොච්චර වැඩිපුර ගිහිල්ලාද? මෙන්න මේ තුන් දෙනාටම වැඩිපුර ලකුණු 120ක් ගිහිල්ලා කියන්නේ යම්කිසි කෝණයක් වැඩිපුර ගිහිල්ලා. මෙන්න මේවට වැඩිපුර ගියපු කෝණය. අන්න ඒක හොයා ගන්න ඕන. අපි හොයාගමු 120කට අදාළ කෝණය. අපි දන්නවා පළවෙනියටම කියලා දුන්න අපිට මේ ගානේ අංශක 90කින් නිරූපණය වෙනවා 720ක්. ඕකනේ අපිට මුලින්ම දීපු දත්තේ අංශක 90කින් 720. අපි හොයමු බලන්න අංශක 120කින් ලකුණු 120කින් නිරූපිත කෝණය. ඒක තමයි අපිට හොයන්න ඕන. මම මේකට දාන්නම් ළමයි A කියලා. A හොයාගත්තා නම් හරි. A හොයාගෙන මෙන්න මේ අතරේ සමසේ බෙදමු. මොකද වැඩිපුර ලකුණු 120ක් කියන්නේ කොච්චර කෝණයක්ද කියලා දැනගන්න ඕන. මොකද මේක නැවත අඳින්න ඕන වටපස්ථාරේ. D නිවාසයේ අදාළ කේන්ද්‍රික කෝණය අසොයන්න තියෙන්නේ නේ. 120ක ගාන හෙව්වනම් ඇති ළමයි. සේරම හොයන්න ඕනේ නැහැ. 90ට 720 නම් 120ක් ගිහිල්ලා තියෙන නිසා 120ක කෝණේ හොයලා මෙන්න මේ 45ට එකතු කරමු. right හරස් තුනිට දාමු. 720 ගුණ කිරීම A සමානයි මේක මේ පැත්තට 90 ගුණ කිරීම 120. දැන් දෙපැත්තම 720ෙන් බෙදනවා. කැපුණා A සමානයි බිඳුවට බිඳුවයි 12ට 1යි 72ට 12ක් 6 නේ ළමයි 6යි 6ට 1යි 90ට 6 15යි right උත්තරේන අංශක 15යි. එහෙනම් මෙන්න මේවා අතරේ අංශක 15ක් වැඩිපුර ගිහිල්ලා එහෙනම් ඒ අංශක 15 D ට එකතු කරනවා. එහෙනම් D කෝණය D ට කලින් දීලා තිබුණේ අංශක 45යි. ඒකට අලුතෙන් 15ක් එකතු කරා. 5යි 5යි 10න් බිඳු එකක් ඉතුරුයි 4යි 1යි 5යි 1යි 6යි. උත්තරේ එනවා 60යි. අංශක 60යි. D ට අදාළ කෝණය අංශක 60යි. හරි සංකීර්ණයි ළමයි. ඔයාලට තේරෙනවා ඇති 10 වසරේ ගණන්.
හිතර තරම් ලේසි නෑ පේන්නේ මම හිතන්නේ 11 වසරේ ගණන් මෙච්චර අමාරු නෑ ළමයි මේව දිගයි සෑහෙන්න එක ගාණක් ඉවර කරන්න සෑහෙන්න කාල වේලාවක් යනවා ඔයාලට මේක හදලා නැත්තම් ලොකු අයිඩියා එකකුත් එන එකක් නෑ මේ මං හදන් ගියාට හරිද රයිට් අපි ළමයි ඊළඟට මෙන්න මේකේ මම තාම ඉවර කරේ පේපරේ එකයි එක කොටසයි ලකුණු 100ක් තියෙනවා පළවෙනි කොටසට ඔයාලා මේ පේපරය ලියලම නෑනේ ඒකත් පුදුම වැඩක් නේ 10 වසරේ පේපර් එකක් ආසාවටවත් ඕගොල්ලෝ ලියලා නෑනේ නේ පැය 5ක් අරන් දැන් මේ සැරේ ඇත්තටම විභාගේ පළවෙනි වාර පරීක්ෂණය තිබුණා නම් කොවිඩ් නැතුව මේ වෙනකොට ඕගොල්ලෝ ඒකට උත්තර ලියලා ලකුණුත් අරගෙන හරි පොඩි අත්දැකීමකුත් අරගෙන තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ ඉතින් මේ කොවිඩ් නිසා ඔයාලා දන්නේ නැහැ මේ පේපර් එකේ දිග පළලවත් දන්නේ නැහැ. හරි පැය 5ක් ලියන්න ඕන බව දන්න වැඩි නමුත් ලියලා නැහනේ. එතකොට අත්දැකීම් අඩුයි. මේ වගේ එකක් ලියලම බලන්න ඕනනේ. தත්ත්වය කොහොමද කියලා. එතකොට තමයි ඔන්න දෙමාපියොන්ටත් රත් වෙන්නේ. දැන් නෑ එච්චර. දැන් කොවිඩ් නේ. තාම එහෙම ලොකුවට දැනෙලා නැහැ. මේන් එකක් ලියලා ලකුණු ආපු ගමන් ඔන්න නේ පටන් ගන්නෝ මතුරන්න. තාම නෑ එහෙම එකක් නේ. වෙලෙන්දෙක් අඹ තොගයක් මම කතා කරන්නේ ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටස. වෙලෙන්දෙක් අඹ තොගයක් රුපියල් 20කට අඹ ගෙඩි 3 බැගින් මිලදී ගත්තේය. බලන්න ඒක හරි අමුතු කතාවක් කියන්නේ. වෙලෙන්දෙක් අඹ තොගයක් රුපියල් 20කට ගෙඩි 3 බැගින් මිලදී ගත්තා. 20කට 3යි. අඹ ගෙඩියක් රුපියල් 10 බැගින් විකුණන ලදී. ඔහුට අඹ වලින් ලැබුණු ලාභ ප්‍රතිශතය. ළමයි මේ ගාන හදන්න තියෙන්නේ අඹ ගෙඩියකට හොයන්න ඕන හැබැයි අඹ ගෙඩි 3ක ගානෙන් තමයි අපිට යන්න වෙන්නේ. අඹ 3ක් ගත් මිල අඹ 3ක් ගත් මිල වෙන්නේ රුපියල් 20යි. ගත්ත රුපියල් 20කට. හරිද? ඔහු ගෙඩියක් විකුණනවා ළමයි. ඊය ගානේද? ගෙඩියක් විකුණනවා 10 ගාන. එහෙනම් අඹ 3ක විකුණුම් මිල. අඹ 3ක විකුණුම් මිල. ගෙඩියක් 10 ගානේ ගෙඩි 3ක් විකුණනොත් 30යි. හරිද? ළමයි මේක එකකට හොයලා හදනවට වඩා ලේසි 3කටම හොයලා ගාන හදන එක. එතකොට ප්‍රතිශතය හොයනකොට එකකටද 3කටද කියලා ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිශතය හොයනකොට එකකට ගාන ඉබේම එනවා. හරිද? අඹ ගන්න යන මිල 20යි. සම ප්‍රමාණනේ. එතකොට ප්‍රතිශතයට ගැටලුවක් වෙන්නේ නැහැ. අඹ ගෙඩි 3ක් ගන්න මිල 20යි. අඹ 3ක් විකුණන මිල 30යි. එහෙනම් කියන්න ලාභය කීයේ? ලාභය. විකුණුම් මිල 30යි, ගත් මිල 20යි. 30න් 20ක් අඩු කරන්න රුපියල් 10යි. එහෙනම් ළමයි ලාභය 10යි. දැන් හොයමු ලාභ ප්‍රතිශතය. අඹ වලට ගිය මිල, ඒ කියන්නේ ගත් මිල 20යි. 20ට කීයක් ලාභද? 10ක් ලාභයි. 20ට 10 නම් 100ට කොච්චරක්ද? දැන් ළමයිට මෙන්න ප්‍රශ්නය ඇති සර්. ඔය සර් අපි හෙව්වේ 3ක ගානනේ. ඒක ප්‍රශ්නයක් නෑ ළමයි. 3ක නෙවෙයි 60ක ගාන හෙව්වත් සම ප්‍රමාණවල ලාභයයි විකුණුම් මිල ප්‍රතිශතයක් විදියට එනකොට එකක ගාන තමයි එන්නේ. තේරුණාද? ඒක හිතලා බලන්න. මේ 10ක් 3ක ලාභය, මේ 20ක් 3ක ගත් මිල. හරිනේ? දෙකම 3ෙන් බෙදුවාම මේ 3 කැපිලා යනවා ඉබේම. උත්තරේ ඔය විදියටම තමයි එන්නේ. එතකොට එකකට හෙව්වත් ලාභ ප්‍රතිශතය 3කට හෙව්වත් දෙකම එකයි. මොකද අපි ගත් මිල දාලා තියෙන්නේ 3කට. ලාභය දාලා තියෙන්නේ 3කට. ඒක නිසා ඒ 3 කැපිලා යනවා. ඕකම තමයි එන්නේ. රයිට් සුළු කරමු.
බිංදුවට බිංදුවයි 2ට 1යි 10ට 5යි ප්‍රතිශතය 150යි. ලාභ ප්‍රතිශතය 150යි. ඒක තමයි එන්නේ. ලාභ ප්‍රතිශතය 150යි. ඊළඟට B කොටස සමචතුරස්‍රාකාර මල් පාත්තියක වර්ගඵලය 17යි. සමචතුරස්‍රාකාර මල් පාත්තියක් තියෙන ළමයි. මේකේ වර්ගඵලය 17යි. අහන්නේ පැත්තක දිග. පැත්තක දිග. මේ මම මෙහෙම ඇහුවොත් සමචතුරස්‍රාකාර මල් පාත්තියක් තියෙනවා. ඔයගොල්ලෝ හැමෝම උත්තරයක් දෙන්න. මේකේ වර්ගඵලය 100යි. පුළුවන් නම් කියන පැත්තක දිග කීයේ. වර්ගඵලය 100 නම් ළමයි පැත්තක දිග කීයේ. කොකියන්නේ 10 මීටර් 10යි. 10යි. කොහොමද එන්නේ? 10 වරක් 10 දිග ගුණ කිරීම පළල. 10 වරක් 10 100යි. මේක පුළුවන් නම් කියන මේ 10 ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. මොකද කරන්නේ? පැත්තක දිග 10 හොයන ක්‍රමය දන්නවද? පැත්තක දිග 10යි කියලා හොයන ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය දන්නවද? මොකද කරන්න ඕනේ? මෙන්න වර්ගමූලයේ වර්ගමූලය ගත්තනම් හරි. ඕනෑම සමචතුරස්‍රයක වර්ගඵලය දුන්නාම පැත්තක දිග හොයන්න ඒකගේ වර්ගමූලය ගන්න. කියන්න. C වර්ගමූලය කීයේ? 10යි. 10යි. C වර්ගමූලය 10යි. එහෙනම් පැත්තක දිග හොයන්න වර්ගමූලය ගන්න වෙනවා. එහෙනම් ළමයි ඔය ගානෙත් කරන්න තියෙන්නේ ඔක තමයි. දැන් ගන්න වෙන්නේ කාගේ වර්ගමූලෙද? 17 වර්ගමූලය ගන්න. එතකොට පැත්තක දිග එනවා. පැත්තක දිග හොයන්න ගන්න 17 වර්ගමූලය. වර්ගඵලය 17යි 17 වර්ගමූලය ගන්න. අහන්නේ සාධාරණ ක්‍රමයට බෙදීමේ ක්‍රමයට හොයන්න ඕන ළමයි. 17 වර්ගමූලය හොයන්න ඕන බෙදීමේ ක්‍රමයෙන්. මතකද ඔයගොල්ලන්ට? අයියෝ සර් අර දිග ක්‍රමේනේ මතක් වෙනකොට හීන් දාඩිය දාන්න. රයිට් බෙදමු. බෙදීමේ ක්‍රමය. දැන් මතක් කරලා කියන්න 17 බෙදන්නේ කීයෙන්ද? යුගල වෙන් කරන්න ඕන. යුගලයයිනේ කොහොමද තියෙන්නේ? අමුතුවෙන් වෙන් කරන්න ඕනේ නැහැ. පුළුවන් නම් කියන 17 බෙදන්න ඕන කීයෙද? 4. අනිත් ළමයි කො 4.3 ඒ උත්තරේ නෙවෙයි මං අහන්නේ බෙදන්න ඕන කීයද කියලා අහන්නේ. 4ෙන් සර්. 4. මෙන්න මේ 17ට කිට්ටු පූර්ණ වර්ග සංඛ්‍යාව හොයා ගන්න ඕන. 16නේ. 16 ලැබෙන්නේ 4 වරක් 4යි. එහෙනම් අපි කියන 4 වරක් 4 16යි. අඩු කරන්න 17න් 16ක් ගියාම එකයි. මේ ගණන් වල ළමයි ඔයාලට කියලා දීලා ඇති බිංදු ගන්නකොට එක ගානේ නෙවෙයි ගන්න බිංදු කීය ගානේ ගන්නෙ? 2 ගානේ ගන්නෙ. එහෙනම් දාන බිංදු 2ක්. පුළුවන් නම් කියන්න 100 බෙදන්නේ කීයෙන්ද? ඒක තමයි අමාරුම වැඩේ නේ. මතකද 100 බෙදන්නේ කීයෙන්ද? ළමයි 8ෙන් right තමයි. ඒ දෙක ගුණිතය. මෙන්න මේ උඩ තියෙන ගාන ළමයි දෙගුණ කරන්න ඕන. මතකද එහෙම එකක්? නේ මන්ද ඉතින් ඉගන්නුවා මතක නැහැ. උඩ තියෙන ගාන දෙගුණ කරන්න. 4 දෙගුණ කරාම 8යි. බෙදන්න ඕන 8ෙන් නෙවෙයි ළමයා 80 ගණන් වලින් බෙදන්න ඕන. ඒ 8ෙන් බෙදලා හරියන්නේ නැහැ හොඳේ. මෙතෙන්ට දාන්න ඕනි ලක්කමක්. 100ට 81 වා එකක් දාන්න වෙන්නේ. දශම පිට තියන්න බිංදු දෙක දාපු නිසා 100ට තියෙන්නේ 81 වා එකක්. 81 වා එකක් 81යි. දැන් අඩු කරනවා. 10න් එකක් 9යි. මෙතන ළමයි කීයද තියෙන්නේ? 9න් 8ක්
එකයි 19යි. දාගන්නව තව බිංදු දෙකක්. ඕන. දශම ස්ථාන දෙකකට බෙදන්න ඕන ළමයි. දැන් මෙතන බෙදන්නේ කීයෙන්ද? බෙදන එක ඕනේ නැහැ. කීයද මෙතෙන් ඉස්සර ලියාගන්න. අයියෝ මේ ළමයි නේද? 81 ගුණ කරන 7. නෑ 81 කිසි සම්බන්ධයක් නෑ මේ 160 ගණන් වලින් 160 ගණන් වලින් 100 නෑ ඔය මතක නෑ ළමයි උඩ තියෙන ගාන දෙගුණ කරන්න 8200 ගණන් වලින් 81 නෙවෙයි 41 දෙකක් 82යි 82ට ඉලක්කමක් දානකොට 8000 නෙවෙයි 820 ගණන් වලින් යන්නේ. හරි නේද? උඩ තියෙන ගාන දෙගුණ කරා 1900ට 820 කීවා කීයක්ද? මේන් දෙකක් වගේ ඇත්තේ ළමයි 822 ඒවා දෙකක්. එම ඇත්තේ 822 ඒවා දෙකක්. දෙවරක් දෙක 4යි දෙවරක් දෙක 4යි දෙවරක් 16යි 1644යි. ඉතුරු වෙනවා 6යි 3යි 2යි. එතනින් ඉවරයි ගාන. උත්තරය 4.12යි. පැත්තක දිග 4.12යි. මේ දැන් ඉතින් මේවට මට වගේ කියන්න බෑ ළමයි. ඔයාලා මේව පොත් බලලා කරගන්න ඕන. හරි නේද? හැමෝම මේක පොත්පත් පරීක්ෂා කරලා බලලා කරන්න ඕන වැඩක්. හරි. අපි ඊළඟට දෙවනි ගානට යමු. මේක ලියා ගන්නකො හැමෝම. ඉවර නම් කියන්න ළමයි ලියලා. සර් අදත් පේපර් එකක් දානවද? අද පේපර් එකක් දාන්නන්නේ. ඔයාලා කරන්න කැමතිද? අකමැති නම් ඉතින් තවත් දවස් දෙකක් ඉඳලම දාන්න. හතට ඉවර කරන්න. රයිට්. මම කොහොමත් අද 7ට ඉවර කරන්න තමයි හිතන් හිටියේ ක්ලාස් එක. අද පොඩ්ඩක් පරක්කු වෙලා පටන් ගත්තේ. ළමයිට ගැටලු ටිකක් තියෙනවා. කොහොමත් මම අද 7ට ඉවර කරනවා කියලා එහෙම අයිඩියා එකක් තිබුණා. හරිද? ඔයාලට කිව්වේ නැති වුණාට දැන් අහපු නිසා කියන්න. හරි. අපි ළමයි ඊළඟට සාකච්ඡා කරමු දෙවනි ප්‍රශ්නය. තා පයිපර් එකක් පහුවෙලා දාමුලු. ඕගොල්ලෝගේ තියෙන කම්මැලිකමනේ නේද? මේ පේපර් එක කරපු නැති ළමයි පන්තියේ ඉවර වෙනකන් ඉන්න කම්මැලි. ඒගොල්ලොන්ට නේ කම්මැලි නැද්ද? රයිට්. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. රූපේ දැක්වෙන්නේ AB හා CD සරල රේඛා දෙක පීහිදී ඡේදනය වේ. AB රේඛාවේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය. AB රේඛාවේ. ළමයි බලා ගන්න. AB රේඛාවේ සමීකරණය y සමානයි 2x ධන 4. මෙන්න මේ ගාන හදන්න ඕන 9 වසරේ දැනුම භාවිතා කළා. 10 ඕනේ නැහැ ළමයි. 9න් හදන්න පුළුවන්. මෙන්න මේකේ මෙන්න මේ දෙකෙන් කියවෙන්නේ අනුක්‍රමණය. මේක අනුක්‍රමණය. මෙන්න මේ 4න් කියවෙන්නේ අන්තක්ඛණ්ඩය C. හරිද? මේකේ රටාව කොහොමත් y සමානයි mx ධන c නේ. එහෙනම් අපි ලියනවා අනුක්‍රමණය 2යි අන්තක්ඛණ්ඩය 4යි.
ඕන්නක තමයි එන්නේ. ලියා ගන්න. අනුක්‍රමණය 2යි අන්තක්ඛණ්ඩේ 4යි. ඊළඟට කියනවා CD රේඛාවේ අනුක්‍රමණය M dash අන්තක්ඛණ්ඩය C dash හොයන්න. CD රේඛාවේ ඒකේ සමීකරණ ළමයි y සමානයි භාගයයි x. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි ඒකට අන්තක්ඛණ්ඩයක් නැහැ. මේ කියන්නේ අනුක්‍රමණයෙන්. එහෙනම් m භාගයයි මේකේ අන්තක්ඛණ්ඩය c නැහැ. ඒ කියන්නේ බිඳුවයි. මේක අංක 1ට උත්තරය, මේක අංක 2ට උත්තරය. m ගුණ කිරීම m dash ඍණ 1 බව පෙන්වන්න අංක 3. m ගුණ කිරීම m dash මේ හොයලා තියෙන m dash මේ m. මෙතන m ට 2යි. මෙතන m dash ට භාගයයි. ආයේ දෙක ගුණ කරමු. 2 ගුණ කිරීම භාගය. මේ ළමයි මෙතන අනුක්‍රමණය ඍණ ගාණක් එන්න ඕන. මම මේක දැන් දැක්කේ. මෙන්න මේකේ ළමයි ඍණ ලකුණක් තියෙනවා. ඔයාලා දැක්කද එහෙම එකක්? ඒ කියන්නේ මේකේ අනුක්‍රමණය එන්නේ ඍණ 2යි. මෙතෙන්ට ඍණක් දාගන්න. m ට එන්නේ ඍණ. අනුක්‍රමණය එන්නේ ඍණ 2යි. හරි. දැන් ගුණ කරමු. 2ට 1යි 2ට 1යි එක්වරක් 1 1යි ධනයි ඍණයි ඍණයි. උත්තරේ එනවා ඍණ 1යි. m dash m ගුණ කිරීම m dash ඍණ 1යි. ඊළඟට p ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්නලු. ළමයි මේ p ලක්ෂයේ ඛණ්ඩාංකය ඔය රේඛා දෙක කැපෙන තැන ඛණ්ඩාංකය අහන්නේ. ඔයාලා පොඩ්ඩක් කියන්නකො කීයද ලිව්වේ? p ලක්ෂ ඛණ්ඩාංකේ හරියට බලලා කියන්න. ලියපු කෙනෙක් කියන්නකො. p ලක්ෂයේ ඛණ්ඩාංකය. ඒ කියන්නේ මේ ගාන අතවත් තියලා නෑ ළමයි. ඔයාලා මේ ගාන දැකලවත් නෑ නේද? මට හිතෙන්නේ එහෙමයි. වාසනා මේ ගාන කරේ නැද්ද? සත්‍ය පවසන්න වාසනා. කරේ නෑනේ? නෑ. මේ පාඩම 10 වසරේ තියෙනවද? නෑ මේක 10 නෑ. මීට වඩා එහාට ගියව පස්තාර පාඩමක් තියෙන 10 වසරේ. වක්‍ර අඳින්න තියෙන මෙන්න මෙහෙම. හරි. p ලක්ෂ ඛණ්ඩාංකය මම කියන්න. ඔය පස්තාර දෙක කැපෙන්නේ මෙන්න මෙහෙම. කැපෙන තැන ඛණ්ඩාංකේ p අහන්නේ. p වල y ඛණ්ඩාංකය x ඛණ්ඩාංකය ගත්තොත් 1 2 3යි 1.6 තියෙන්නේ. x ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය තියෙන ළමයි 0.8යි. එහෙනම් අපි ඛණ්ඩාංකය ලියනවා p වල 1.6 0.8. ඔන්නක තමයි ඛණ්ඩාංකය. ඒක හරියට 2 3 ඒ වගේ ඛණ්ඩාංක වගේ මේකේ තියෙන දශම ගණන් ළමයි ඛණ්ඩාංකය. 1.6 0.8 තමයි මේ p කියන එයා ඉන්නේ. කොහොමද ඉන්නේ? ඔන්නම ඉන්නේ. ඔයාලා පස්තාරේ බලන්න එතකොට තේරෙයි. කුඩා කොටු 10 කුඩා කොටුවකින් ඒකක දෙක ගානේ ගන්න ඕන ළමයි. ඒකයි ඔය මම දැම්මේ 1.6යි කියලා. කොටු ගාන ගණන් කරලා දාන්න. චුට්ටක් ඉන්න ළමයි. ඔව්. right හරි. 1.6 තමයි. වැටලුවක් නැහැ. AB සරල රේඛාවට සමාන්තරව යන අන්තක්ඛණ්ඩයේ ඍණ දෙකක් වන සරල රේඛාවේ සමීකරණය. ළමයි හරි ලේසි ඒක. හරිම ලේසි ඒක කරන්න. සර් ඉස්සෙල්ල ගානේ පොඩි කොටු පේන්නේ නෑනේ සර්. ඔයාලට එවපු එකේ පොඩ්ඩක් පේන්නේ නැතුව ඇතිනේ. ඒකයි වෙලා ඇත්තේ. මම මේක නැවත ස්කෑන් කරලානේ ඔයාලට එව්වේ. ඒක පොඩි කොටු ගාන චුට්ටක් බලන්න. ඔන්න ඔක තමයි එන්නේ. සම්පූර්ණ 1යි
පොඩි කොටු තියනවා p වල කැපෙන තැන මේ p වලින් ගන්න කැපෙන තැන කැපෙන තැනට කුඩා කොටු 3ක් තියෙනවා. ඒ කියන්නේ 0.6ක් තියෙනවා. හරිද? ඒක චුට්ටක් බලලා ගන්න ගැටලුවක් නැහැ. ඒක ඔන්න මම උත්තරේ දැම්මා. ස්කෑන් කරලා එවනකොට පොඩ්ඩක් print එක quality අඩු වෙනවනේ. ඒකයි ගැටලුව. දැන් ළමයි කියනවා AB රේඛාවේ AB සරල රේඛාවට සමාන්තරව යන. මෙන්න මේක ඕගොල්ලෝ චුට්ටක් මතක් කරගන්න. අපි පස්තාරයක් යන්දාම ළමයි මෙන්න මේ රේඛාවකට සමාන්තරව තවත් රේඛාවක් ඇන්දොත් ඔන්න ඔබ මෙන්න මේ දෙන්නගෙම අනුක්‍රමණ සමානයි. මොකද්ද සමාන? අනුක්‍රමණ සමානයි. එහෙනම් මේකේ සමීකරණේ y සමානයි 2x නම් මේකත් y සමානයි 2x. හැබැයි අන්තක්කණ්ඩේ වෙනස් වෙනවා. මෙතන ධන ගාන එක වෙනස් වෙනවා. අපි කියමු මේක 4 කියලා, මේක 1 කියලා. අන්තක්කණ්ඩේ වෙනස් අනුක්‍රමණය සමානයි. මෙන්න මේ x ගේ සංගුණකයට කියන්නේ අනුක්‍රමණය සමානයි. දැන් තව පස්තාර මෙහෙම ඇඳ කියමු. මෙන්න මේ දෙකේම අනුක්‍රමණ සමානයි. මේකේ අනුක්‍රමණය ඍණ 2ක් නම් මේකේ අනුක්‍රමණය ඍණ 2ක්. ඒක ඔයගොල්ලෝ දැනගන්න. එහෙනම් AB රේඛාවට සමාන්තරව යනවනම් AB ගේ අනුක්‍රමණය කීයද? ඒක දැනගත්තා නම් වැඩේ හරි. AB ට සමාන්තරව යනවනම් y සමානයි ඍණ 2x ධන 4. එහෙනම් ඔය කියන රේඛාවේ y සමානයි ඍණ 2xම වෙනවා. අන්තක්කණ්ඩේ තමයි වෙනස් වෙන්නේ. මොකක්ද අන්තක්කණ්ඩේ දීලා තියෙනවා ඍණ 2යි. මෙන්න මේක තමයි අලුත් එක්කෙනාගේ සමීකරණය. මේ දෙන්න සමාන්තර නිසා මෙයාගේ අනුක්‍රමණය ඍණ 2යි මෙයාගේ අනුක්‍රමණයත් ඍණ 2යි ළමයි. අන්තක්කණ්ඩේ මේකේ ධන 4යි මේකේ ඍණ 2යි කියලා දීලා තියෙනවා. ඔක තමයි එන්නේ සමීකරණ. මේකට උත්තරේ. බලන්න ඔයාලට තේරුණාද නැද්ද? මේක පොඩ්ඩක් කරන්න ඕන ළමයි. ඔයාලා හිතන්නේ මේ පේපර් එක සාකච්ඡා කරනකොට සංකීර්ණයිනේ. සමහර අයට හිතා ගන්නත් අමාරුයිනේ. ඒකට හේතුව අපි ගණන් වලින් දැන් ටිකක් දුරස් වෙලා ඉන්නේ. හරිද? බලන්න ඊළඟට මේකේ හදන්නකෝ. ඔයාලා මෙතරදී ලොකු වෙලාවක් අරන් මේ පේපර් එක කරන්න. මොකද පළවෙනි වාරේ පේපර් එකක් දුන්නේ මේ මම හදපු එකකුත් නෙවෙයි. ගිය අවුරුද්දේ දකුණු පළාත් පේපර් එක දුන්නේ 2020. ඉතින් ඔයාලට මේ අවුරුද්දේ ආවත් මෙහෙම එකක් එන්නේ. ඉතින් මේකට මුහුණ දීමේ ශක්තිය හදා ගන්න ඕන. හරිද? ඉතින් ඒක නිසා හැමෝගෙම ඉල්ලීමක් කරන්නේ පුළුවන් ටික හදන්න. ගෙදරනේ ඉන්නේ ටිකක් හදලා බලන්න. හදලා බලලා අඩුපාඩු හදලා දෙන්නම්. දැන් වෙලා තියෙන්නේ අඩුපාඩු හදනකොට ඕගොල්ලෝ හදලා නැත්නම් මේක එපා වෙනවා. ඔව් සර් කියන්නේ ටිකක් මඤ්ඤම් වගේනේ. ඇයි පේපර් එක ළඟ නැහැනේ. ඒක නිසා හැමෝම මේක ටික ටික හරි පුළුවන් ටික කරන්න. බැරි ටික සාකච්ඡා කරනකොට තේරෙවි. දැන් සාකච්ඡා කරන්න ගියත් ලොකු කාලයක් යනවා ඒක ප්‍රශ්නයක්. දැන් මම 11 පේපර් එකක් දවස් 3න් විතර ඉවර කරනවා මේ පේපර් එක. 10 ඉවර කරන්න බෑ ළමයි. තේරුණා කියන එක 11 ළමයි ටිකක් දැනුම ඇවිල්ලා 10 ටිකක් තියෙනවනේ. ඔයාලා 10ට ආපු ගමන්මනේ. ඒකට ටිකක් අමාරුයි වැඩි. හරි නේද? එහෙනම් ඔය පේපර් එක ඊළඟ දවසේ අපි ඉවර කරන්න try කරමු. අදට දවස් 2ක් කරා. හරි නේද? එහෙනම් ළමයි අදට මම ඔතනින් පන්තිය අවසන් කරනවා. මොනවා හරි අහන්න තියෙනම් ගැටලුවක් තියෙනම් කියන්න. ඔයාලා පන්ති ෆීස් ගෙවන්න බැරි වෙච්ච දරුවෝ අද හෙට දවස් කීපය ඇරලා තියෙන නිසා ඒ ටික කරන්න මම විස්තර ටික දාලා ඇත්තේ පේපර් එකක් එවන්නම්. පේපර් එකක් දාලා දෙන්නම්. ඒකත් කරන්න මම ඊට තව ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණ නැතුව කෙටි කොටස විතරක් එවන්නම්. ඔයාලා ඒක කරලා තියන්න. හරි නේද? එහෙනම් ළමයි හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ආයිබෝන් ආයිබෝවන් ආයිබෝන්